And now, live at 10. අයිබෝන් එක්වනාදත් ලයිව් at 10 සමගින් සුදනමදත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. COVID-19 වැළඳීම හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බුහුමදානය කිරීම සඳහා අවසර ලබා දීමට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින්. මේ අතර අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ අදාළ ගැසට් නිවේදනය ලැබෙන බවට මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා සූදානමින් සිටින බවයි. විශේෂයෙන්ම අපි අද සතුටු වෙනවා තාක්ෂණ කමිටුව අද පැහැදිලි කරලා තියෙනවා මුස්ලිම් ජාතිකයන්ගේ මරණ භූමදානය කරන්න පුළුවන් කියලා. අපේ පවිත්‍ර ඇමතුමිය ඒක දැනුම් දුන්නා පක්ෂ නායක රැස්වීමට. ඉතින් ඒක මම හිතන්නේ මේ රටේ තිබුණ ප්‍රශ්නයක් විසඳුනායි කියලා මම හිතන්නේ. අද ගැසට් පත්‍රය හරියයි කියලා අපි පවිත්‍ර වන්‍යාරච්චි ඇමතුමිය ප්‍රකාශ කරා. අපි සතුටු වෙනවා. මොකද මේක දඩමීම කරන් හිටියා කට්ටියක් මේ මරණ භූමදානය කරන්න දෙන්නේ නැහැ කියලා. මේක ජාත්‍යන්තර මට්ටමට පවා අරන් යන්න උත්සාහ කරා. අපේ රට අපකීර්තියපත් කරන්න ඒ වගේම අපේ මේ ජාතීන් අතර ભેදයක් ඇති කරන්න. ඒක ආය කරන්න හැමෙන්න අදින් පස්සේ. අද දිනේත් COVID-19 ආසාදිත මරණ දෙකක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත COVID මරණ සංඛ්‍යාව 459 දක්වා ඉහළ ගියා. අදත් COVID-19 ආසාදිතයින් 464 දෙනෙකුද වාර්තා වුණා. මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මිලදීගත් පළමු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක තොගය අද පසුරුවේ දිවයිනට රැගෙන ආවා. COVID-19 මර්ධනය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් ප්‍රධානයක් වශයෙන් මීට පෙර මෙරටට ලැබුණා. පසුගිය දිනවල සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව ලබා දීමට පියවර ගැනුනේ එම තොගයට ඈත් එන්නත් මාත්‍රායි. කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව මගින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ පූනේහි පිහිටි සීරම් ආයතනයෙන් ඇනොම් කළේ මීට සති කිහිපයකට පෙරයි. ඒ අනුව එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සහිත පළමු තොගය ඉන්දියානු ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද පස්වරුවේ රැගෙන ආවා. අදාළ එන්නත් තොගේ අද පස්වරුවේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු අතර එම එන්නත් තොගේ නිල වශයෙන් බාර ගන්න ලැබුවේ ඖෂධ නිෂ්පාදනයේ සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතායි. දෙවනි වටේ මාත්‍රා ලබා දෙන්නේ සති 10ත් 12ත් අතර කාලයක් නිසා එම කාලය ගතවීමට පෙර තවත් එන්නත් ලැබීමට නියමිත නිසා මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5ත් අපි ඍජුවම පළවෙනි වටේදී ලබා දීම සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද ලැබුණ එන්නත් මාත්‍රා ලක්ෂ 5නුත් අපි ප්‍රමුඛතාව ලබා දෙනවා 60ට වැඩි උදවියට. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ 60ට වැඩි උදවියට පමණයි දෙන්නේ කියලා. ලංකාවේ අවුරුදු 18ට වැඩි එන්නත් ලැබිය යුතු කාණ්ඩයේ සියලුම දෙනාට එන්නත් ලැබීම අප රජයක් හැටියට තහවුරු කරනවා. ඒ සඳහා ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන් සැපීම අනුව කෙසේ නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට අපි කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීමට කටයුතු කරනවා. ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතුරුගිරියේ නේවිරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ගණේමුල්ල ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ට හැකි වී තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව මීට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට උපාය දූතයෙකු යොදවා මේ ජාවාරම්කරු වත්තල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබුණා. ඒ අනුව සුකෝපභෝගී මෝටර රථයක් වත්තල දෙසට ධාවනය වූ අතර පසු එම මෝටර රථය අතුරු මාර්ගයක ධාවනය කර තිබෙනවා. එහිදී වෙඩි තැබීමක්ද සිදු වුණා. වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව මෙම මෝටර රථය සහ සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී කැලණිය වනවාසල මීගහවත්ත ප්‍රදේශයේ මෙම මෝටර රථය දමා ගොස් තිබෙදී සොයා ගැනීමට හැකි වුණා. එම මෝටර රථය තුළ තිබී ජීව අත්බෝම්බයක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. පොලිසිය සැක කරන්නේ එම මෝටර රථය අතුරුගිරියේ නේවිරුවන්ට අයත් එකක් බවටයි. මෝටර රථය මාර්ගයේ දමා ඔහු පලා යන ආකාරය ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණේ මෙලෙසින්. ප්‍රධාන පිළේ මධ්‍යාවාරමක් පිළිබඳව පානදුර කොට්ටාශ වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව හොරණ දික්කේනපුර ප්‍රදේශයේ වැටලීමක් සිදු කරනු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි වෑන් රථයක් දික්කේනපුර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසල නවතා තිබීදී ඒ පරීක්ෂා කර තිබෙනවා. එහිදී බහලුම් 42ක සංගවා තිබූ හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45 ග්‍රෑම් 376ක් සොයා ගැනීමට හැකි වුණා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු යුද හමුදා සෙබළෙකු වන අතර අනෙක් තැනැත්තා යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලෙකු වනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු කොටස ජනාධිපති ලේකම්වරයා මගින් නීතිපතිවරයා වෙත අද ලැබුණු බව නීතිපතිවරයාගේ සම්බන්ධය කරන නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස් වුණා. අපි පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ පත් කළ ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවීම තුළ බලාපොරොත්තු වුණු අරමුණු සහ පරමාර්ථ කොමිෂන් සභා වාර්තාව තුලින් රටට හෙළිදරව් වෙලා තින්නේ නැහැ. ඒ නිසා ඒ කොමිෂන් සභා වාර්තාව පිළි නොගැනීමට සහ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද තීන්දුව කළා. නාරහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය එළිදැක්වීම අද සිදු කෙරුණේ නාරහෙන්පිට අභයාරාමයේදී. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව කෘතියේ පළමු පිටපත අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වනු ලැබුවා. මේ අතර නාරයන්පිට අභයාරාමයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථයේ එළිදැක්වීම සිදු වුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම කෘතිය පිළිගන්වනු ලැබුවා. ඊයේ පෙරදා මට කැලුවා මහින්ද නැති රටක් අපට එපා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. අන්න ඒ නිසා ඒ තරම් ඔබතුමාගේ ජන හදවත් වල ඔබතුමා අමතක කරන්න නැකුව ඉලක්ක. ඒක සිහිපත් කරමින් මේ සියලු දෙනාමත් ඉදිරියේදී ඔබතුමා ටිකක් මීට වඩා මං හිතනවා දැන් සමහරු කියනවා දැන් ඉතින් අගමැතිතුමා බස් එකෙන් බැහැලලු ඉන්නේ. එහෙමත් කියනවා ඉන්නවා. අපි බස් එකෙන් බැහැලලු ඉන්නේ. ඒ නිසා අපි කියනවා අපි නැවතවර බස් එකේ නගගෙන ගිහිල්ලා අපි මේ රට ගොඩ ගන්නට මේ රට වෙලාදී කවදාකවත් අපේ ගෝඨාභය ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ කවදාකවත්. ඔබතුමා පෙරමුණ ගත්තේතුමා කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. තවත් රටවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයේ තීරණය කර තිබෙනවා. ඇල්ල කරඳගොල්ල මඩුගස්සලාව ගම්මානයේ අක්කර 5ක භූමියක ආරම්භ කිරීමට යෝජිත කසල ව්‍යාපෘතියකට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවක නිරත වුණා. හම්බන්තොට වනාලි කළමනාකරණු රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 38ක් ගත වී තිබෙනවා. අද එම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දෙක්ුණා. කලක සිට පැල්මඩුල්ල ආදාහනාගාර භූමියේ සිදු කරනු මැණික් ගැරීමේ ජාවාරම පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවාරයක් ඇඳවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන්ගේ පැමිණීම පිළිබඳව සභාපතිවරයා ගැටලු මතු කිරීමත් සමග එම සානින් මාධ්‍යවේදීන් පිටව ගිය අතර ඒට විරෝධය පා මන්ත්‍රීවරුන් පිරිසක් සභාගෙමින් ඉවතට පැමිණ විරෝධතාවයක නිරත වුණා. වැලිකන්ද ප්‍රදේශයේ රක්ෂිත හා වනාන්තර පිටපළාත්වල ආයෝජකයන්ට ලබා දීමට එරෙහිව එම ප්‍රදේශයේ සංඝරත්නය හා ප්‍රදේශවාසීන් වැලිකන්ද මුතුවැල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. එම ඉඩම් නැරඹීමට පැමිණි ආයෝජකයන් නැවත හරවා යැවීමටද ඔවුන් කටයුතු කළා. ගාල්ල පින්නදුව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටී සිදු අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අධීරක් අලුත්ගමාවට ප්‍රදේශවලදී අද ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වූ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා. එළඹෙන මේ මාස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම ඊයේ සිදු වුණා. ඒ අනුව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් උපසභාපති ධුරයක් සඳහා ඊයේ නාම යෝජනා බාර දුන්නා. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව සටහන් වී නොතිබූ අතර ඒ පිළිබඳව අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ නිලවරණය සඳහා ඉදිරිපත් වීමට ඇති සුදුසුකම් අනුව සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බවයි. එසමකින් ලයිව් at 10 අදට අවසන්. මීළඟට ඔබට එක් විය හැකි රතු ඉර වැඩසටහන සමගින්. ඔබට සුබ රාත්‍රියක්.